පෙන්වන්න නැත්නම් නිරූපණය කරන්න ඒක එක ක්‍රමයක් තමයි මේ ලියලා තියෙන්නේ මේ විදිහට වචනෙන් ලියන එකට කියන්නේ විස්තර කිරීමේ ක්‍රමය කියලා. එතකොට ඔන්න දැන් මම පළවෙනි එක යටතේ විස්තර කිරීමේ ක්‍රමය පෙන්වලා තියෙනවා 30ට අඩු 4 සංඛ්‍යා කියලා. අපේ තව කට්ටිය මේ වේගෙන් එකතු වෙනවා සමහරවිට මොනවා හරි ගැටලු තියෙන්න ඇති වැස්ස එහෙම නේද? හරි. එහෙනම් දැන් ඔයාලට තියෙන්නේ මේ මම පෙන්වලා තියෙන කුලකය තවත් ක්‍රම දෙකකට. තව ක්‍රම දෙකයි ඔයාලා දන්නේ. ඒ දෙකෙන් ඉක්මනට උත්තරේ ලියන්න ඕනේ. මේ කුලකය තවත් ක්‍රම දෙකකින් ප්‍රකාශ කරන්න ඕනේ. ඉක්මනට ලියන්න. මේ සතියේ හිටපු නැති අය කලබල වෙන්න එපා. ඒගොල්ලෝ ඒ වගේම මේ මයික් මියුට් කරගන්න අලුතෙන් එකතු වෙච්ච අය දන්නේ නැහැ. ඒගොල්ලොන්ට මතකත් නැහැ නේද? ඒක හුරු වෙමු දවස් දෙකක් යනකොට හුරු වෙනවා. එතකොට ගිය සතියේ හිටපු නැති අයට මේ පාඩම් බලා ගන්න පුළුවන් YouTube වලට එකතු කරලා තියෙන්නේ අපි. ඉක්මනට කුලක නම් කිරීමේ ක්‍රම තුනක් තියෙනවා. එකකින් මම ලියලා තියෙනවා යම්කිසි කුලකයක්. ඔයාලට තියෙන්නේ අනිත් ක්‍රම දෙකෙන් ඒ කුලකය සඳහන් කරන්න. තිමාෂි දුව මයික් එක මියුට් කරගන්න පුතේ නැත්නම් එහෙ මෙහෙ කතා කරන ඒවා ඇහි ඈ අවශ්‍ය වෙලාවෙදී විතරක් ඒක අයින් කරලා අපි කතා කරමු නැත්නම් ගෙදර කතා කරන ඒවා එහෙම ඇහෙන්න ගන්නවා ඔක්කොටම ඇහෙනවා ඉක්මනට හදන්න 30ට අඩු 4 සංඛ්‍යා කියන්නේ එක ක්‍රමයකින් කුලකයක් පෙන්නලා තියෙන විදිහ අනිත් ක්‍රම දෙකෙන් ලියලා ඉවරලා ඔයාගේ නම කියන්න ඕනේ ඉවර වෙච්ච කෙනා මයික් එක ඔන් කරා නම කිව්වා. එතකොට අපි දන්නවා ඒ ඉවරයි හින්දායි නම කියන්නේ. හරි කියන්න එපා නම කියන්න. ඊට පස්සේ ආයි මියුට් කරගන්න. එතකොට ඕගොල්ලන්ගේ ගෙදර කතා කරන ඒවා ඇහෙන්නේ නැහැ. ඕනි වෙලාවට විතරක් අපි මයික් එක ඔන් කරගමු. තවත් එකතු වෙනවා කට්ටිය. මම විස්තර කිරීමේ ක්‍රමය තමයි ඔයාලට දීලා තියෙන්නේ. අනිත් ක්‍රම දෙක තමයි ඔයාලගෙන් අහන්න ඉක්මනට ලියලා ඉවරලා නම කියන්න ඉවර කරාට පස්සේ. T කියලා කුලකයක් තියෙන්නේ. කැපිටල් T අකුරෙන් 30ට අඩු 4 සංඛ්‍යා තමයි අරගෙන තියෙන්නේ. දැන් සමහර අය ඉවරයිද? ඕෂික ඉවරයිද? ඕෂික ඉවරයි තිලින ඉවරයි. තව අනිත් අය බලන්න ඉක්මන් කරන්න. දැන් ඔය සිග්නල් එකෙන් ප්‍රශ්න තියෙන අයට YouTube වල පාඩම බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. දෙන්නෙක් දැනට ඉවරයි. තව ක්‍රම දෙකයිනේ තියෙන්නේ. ඉක්මන් කරන්න ඕනේ.
හරිද අනිත් අය මොකද අපි උත්තර කතා කරමුද අපිට යන්න තියෙනවාද නිබන්ධනයේ අවසාන කොටස ඊළඟට අලුත් පාඩමක් තියෙනවා ඔය සිග්නල් අඩු දුවල පුතාලා ඉන්නවනම් මේ වීඩියෝ ඕෆ් කරලා හිටියනම් පන්තිය ලේසි වෙයි. එතකොට ඔයගොල්ලන්ගේ සිග්නල් සාමාන්‍ය මට්ටමකට තියෙයි. වීඩියෝ ඔන් කරගෙන ඉන්නේ නැති තමයි ටිකක් අමාරු. එතකොට කැඩි කැඩි වගේ එන්නේ අපි කතා කරන ඒවා සහ මේ රූප නේද? එහෙම අවස්ථා තියෙනවා. මොකද කියන්නේ අපි කතා කරමුද තව වෙලා ඕනේද? කලින් දවසේ පන්ති හිටපු අය අද අඩුයි ගොඩක් අය. මොකක් හරි හේතුවක් උඩ. හරි අපි සාකච්ඡා කරමු. කුලක නම් කිරීමේ ක්‍රම 3ක් අපි මේ වෙනකොට දැනගෙන ඉන්න ඕනේ. ඔන්න අද දවසේ ඉස්සෙල්ලාම එකතු වෙන අය වුණත් කමක් නැහැ. නැත්තම් මතක නැති අය වුණත් කමක් නැහැ. හරියට දැන් මතක් කරගන්න. පළවෙනි එක දීලා තියෙනවා 30ට අඩු 4 සංඛ්‍යා කියලා. එතකොට දෙවෙනි එක අපි කියන්නේ ලිස්ට් එහෙම නැත්නම් ලයිස්තු ගත කිරීම. ඕක ඔබේ පෙළ පොතේ එහෙමනම් දීලා තියෙන්නේ අවයව ඇසුරෙන් ලියා දැක්වීම කියලා. අවයව ටික ක්‍රමාදදා ලියන්න ඕනි. හරි. දැන් මට කියන්න කවුරු හරි පුතෙක් හරි දුවෙක් හරි 30ට අඩු 4 සංඛ්‍යා ටික මොනවද? සිග්නල් තියෙන කෙනෙක් කියන්න. අනිත් අය කියද්දි ටිකක් වෙලා යනවා. 30ට අඩු 4 1 හරි. 3 නෑ පුතේ. 4 9 16 25 එච්චරයි නේද මම බැලුවේ තව එකක් කියයිද කියලා. එහෙනම් 30ට අඩු 4 සංඛ්‍යා තියෙන්නේ ඔච්චරමයි. ඔය 4 සංඛ්‍යා වලට තව නම් කීපයක් අපි පාවිච්චි කරනවා. එකක් තමයි සමචතුරස්‍ර සංඛ්‍යා, වර්ග සංඛ්‍යා, ඊළඟට පූර්ණ වර්ග සංඛ්‍යා කිය සමාන වචන ටිකක්, සමාන නම් ටිකක් අපි පාවිච්චි කරනවා. එහෙනම් 30ට අඩු 4 සංඛ්‍යා කියලා මේ තියෙන්නේ විස්තර කිරීමේ ක්‍රමය. වචන වලින් ලියා දැක්වීම. මේ තියෙන්නේ ලයිස්තු ගත කිරීම එහෙම නැත්නම් අවයව ඇසුරෙන් ලියා දැක්වීම කියලා කියන්න පුළුවන්. ඒ නම් ඔක්කොම හුරු වෙන්න. මොකක්ද ඊළඟ ක්‍රමය? ඒක හරි ලේසි. රවුමක් අදින්න ඕනේ. කොටුවක්. රවුමක් ඇඳලා ඒ රවුම අස්සට දානවා මොනවද? මේ අවයව ටික නේද? කිසි පිළිවෙලක් නැතුව මෙහෙම එකතු කරලා අතට අරගෙන ගුලි කරලා මේව දැම්ම කියලා හිතා ගන්න ඇතුළට කිසි පිළිවෙලක් නැහැ නේද? එතකොට 1 4 9 16 25 ඔන්න ඔය විදිහට වැටෙනවා. ඉතින් මේක ටිකක් ඉස්සරහට යද්දී අර දුව කිව්වා වගේ මේකට කොටුවක් එනවා. හැබැයි ඔයාලගේ මට්ටමේදී කොටුව නොතිබුණාට කමක් නැහැ. හැබැයි දාන්න මම නම් කියන්නේ. තව මෙතනින් පොන්චි ස්ක්‍රීන් එක වගේ සර්වත්‍ර කුලක ලකුණ එනවා. තව දෙයක් මේකේ අඩුයි. පුළුවන් නම් කියන්න මොකද්ද කියලා. ටී දාලා ඊතලේ ටී අකුර දාලා ඊතලේ ගහන්න ඕනේ. එහෙනම් ටී කුලකයේ ඔන්න පෙන්නලා තියෙනවා. මේක හොයාගත්තේ කවුද? වෙන් රූප සටහන හොයාගත්තේ කවුද? ඔයාලද? මමද? නෑ. ජෝන් වෙන්. ඒ නිසා මේකට අපි කියන්නේ මොන රූප සටහන කියලාද? වෙන් රූප සටහන් කියලා නේද? වෙන් රූපය නැත්නම් වෙන් රූප සටහන් කියලා තමයි අර හොයාගත්ත. නැත්නම් මේක ඉස්සෙල්ලාම මේ අදහස ඉදිරිපත් කරපු ආකෘති ඉදිරිපත් කරපු පුද්ගලයාට ගරු කිරීමක්ද ඒකෙන් පලිගන්නද මන් දන්නේ නේද? ඇයි ඉතින් ලොකු පන්ති වලට යද්දි මේව හදාගන්න බැරුණාම හොයාගත්ත එකාගේ දෙමව්පියෝ මතක් කරනවා. එතකොට පලි ගැනීමටත් දන්නෙත් නැහැ යාගේ නම දාලා තියෙන්නේ. අපි දන්නේ නැහැ මොකටද කියලා. රයිට්. අපිට යන්න සිද්ධ වෙනවා අපි කුලක පාඩම ඇත්තටම ඉවර කළා. ඔයාලට මතක ඇති. අපිට මේකේ අභ්‍යාස කොටස් සාකච්ඡා කරන්න තියෙන නිබන්ධනය ඔයගොල්ලෝ හැදුවද? සම්පූර්ණ කළාද කුලකවල? නැද්ද? නැත්තම් නෑ කියන්න. සරලයි. ටියුට් එක දීලා තිබුණේ. ටියුට් එක ඔන්ලයින් නේ දෙන්නේ නේද? එතකොට ඒකේ ගැටලු ටික හැදුවද නැද්ද? මොකද කරේ? කවුරු සද්ද නැහැ කියන්නේ නැහැ කියන එක නේද? හරි අපි යන් ටියුට් එකට
එහෙනම් සාකච්ඡා කරගෙන යන් වේගයෙන් මේ කොටස් ඔන්න තියෙනවා පහත දැක්වෙන එක් එක් අවස්ථාව යටතේ දී ඇති දේවල් කාණ්ඩ දෙකකට වෙන් කර ලියන්න. මේක කළාද කලින් දවසේ නැද්ද? නෑ සර්. රයිට්. ඉක්මනට කරන්න පුතේ. නෑ සර්. ඉක්මනට කරන්න. ඉක්මනට දැන් කරන්න. දැන් පටාස් ගාලා කරන්න කරා වැඩි සර්. කරා නම් බලමු අපි කරපු නැති අය ඉක්මනට කරන්න. ගිසත් හිටපු නැති අයත් ඉන්නවනේ. ටියුට් එක ඔයාලට දීලා තියෙන්නේ කමක් නැහැ මේක දිහා බලාගෙන හරි ඉක්මනට කරන්න. කොටස් දෙකකට වෙන් කරන්න තියෙන්නේ පහත දැක්වෙන එක් එක් අවස්ථාව යටතේදී ඇති දේවල් කාණ්ඩ දෙකකට වෙන් කර ලියන්න. හරි ඇති වෙලාව කියන්න පුතේ මොනවද පළවෙනි කාණ්ඩයට දැම්මේ මොනවද මේකේ ලිව්වේ මෙන්න මේක මේ කොටුව තුල ඉන්දියන් සාගරය, පැසිෆික් සාගරය, අට්ලාන්ටික් සාගරය. හරි ඉන්දියන් සාගරය ඊළඟට මේ තියෙන පැසිෆික් සාගරය ඊළඟට ඇට්ලාන්ටික් සාගරය අනිත් පැත්තට මහා වැලි ගඟ, කැලණි ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ, වලවේ ගඟ. රයිට් එතකොට දැන් මේ දෙක නම් කරොත් එහෙම නම් කරන්න කියලා නෑ නම් කරොත් නම් කරන්නේ මොනවා කියලාද මේකේ ලියන්නේ මොනවා කියලාද සාගර. හරියට සාගර. බොහොම හොඳයි සාගර මේ පැත්තේ ගංගා. හැබැයි ගංගා කියනවට වැඩිය හොඳයි ශ්‍රී ලංකාවේ ගංගා කියනවා නේද මේ ගංගා ටික ඔක්කොම ලංකාවේ වනේ නේද කමක් නැහැ ගංගා කිව්වට ප්‍රශ්නයක් නැහැ දැන් මේක නම් කියන්න බෑ ශ්‍රී ලංකාවේ සාගර කියලා එකක් නැහැනේ නේද ලෝකයේ පෘථුවියේ නැත්තම් පෘථිවි තලයේ තියෙන සාගර ටිකනේ එහෙම ලිව්වොත් හොඳයි කියලා කියන්නේ ඒක වැරද්දක් නෙමෙයි ලිව්වේ නැහැ කියලා රයිට් ඊළඟ දෙක ඉක්මනට වෙන් කරන්න හරි අපි බලමු යකඩ කැබැල්ලක් ඉටිපන්දම් කැබැල්ලක් රබර් කැබැල්ලක් රුපියල් 5 කාසියක් වියලි ලී කැබැල්ලක් ගල් කැටයක් පිම්පොම් බෝලයක් කතුරක් හරි ඔයාලා ඉස්සෙල්ලාම මේ දාපු නම මොකද්ද මේකට මේ කොටුවට මොකද්ද දාපු නම වෙන් කරපු කෙනෙක් කියන්නේ ජලයේ ගිලන ද්‍රව්‍ය. ජලයේ ගිලෙන දේ අනිත් එක එතකොට ජලයේ නොගිලෙන දේද හරි එහෙනම් කමන්නේ බලමුකෝ අපි එහෙනම් ජලයේ ගිලෙන දේවල් වලට ඔයාලා දැම්ම මොනවද යකඩ කැබැල්ලක් රුපියල් 5 කාසියක් කතුරක්, ගල් කැටය. කතුරක් ගල් කැටයක් එතකොට ජලයේ පාවෙන දේවල් වලට අනිත් ටික නේද ජලයේ පාවෙන දේවල් වලට දැම්මා ඉටිපන්දම් කැබැල්ල ඉටිපන්දම් පාවෙනවද ගිලෙනවද මොකද කියන්නේ දාලා බැලුවද ඉටිපන්දම් පාවෙනවා මොකද ඉටිපන්දම් හදන්නේ පුතේ තෙල් පිරිපහදුවෙන් ඉතුරු වෙන දේවල් වලින් නේද ඒකේ පැරපින් කියලා තියෙන ඒවැන් තමයි හදන්නේ එතකොට ඔබ දන්නවා තෙල් ජලය මත පාවෙනවනේ ඉතින් ඒකේ අපද්‍රව්‍ය විදියට ඉතුරු වෙන තාර වගේ ඒවත් ඉතින් පාවෙනවා එතකොට නේද එතකොට ඉටිපන්දම් කැබැල්ල රබර් කැබැල්ල රුපියල් 5 කාසියක් පාවෙනව නේද වියලි ලී කැබැල්ල, පිම්පොම් බෝලය. ඔව් රුපියල් 5 පාවෙන්නේ පිස්සුවෙන් ඈ නේද වියලි ලී කැබැල්ල පිම්පොම් බෝලය රයිට් ඒ විදිහට තමයි එන්නේ ජලයේ ගිලෙන සහ ජලයේ පාවෙන කියලා මෙන්න තියෙනවා ඊළඟ අවස්ථාව මොකද්ද කාණ්ඩ දෙක
නම් දාන්න කියලා නෑ නිකන් අහන්න. ඔයාලා ලිව්වේ නැතත් කමන්නේ නිකන් සාකච්ඡා කරමුකෝ ලියන්න ගියොත් වෙලා යනවා. මොකද්ද එන්නේ මේ කාණ්ඩ දෙක? ජලයේ නොගිලෙන නෑ මේ තුන්වෙනි එක අහන්නේ පුතේ. වෘත්ත හා චතුරස්‍ර වෘත්ත සහ චතුරස්‍ර කිව්වොත් ත්‍රිකෝණය දාගන්න බෑ නේද? වෘත්ත කියන එක හරි. අපි අනිකට දාමු ඔය ඔක්කොම ත්‍රිකෝණය, චතුරස්‍රය, පංචාස්‍රය නේද? මෙතන චතුරස්‍රය තියෙන්නේ එකයි. මෙන්න මෙයා විතරයිනේ චතුරස්‍රයක් තියෙන්නේ. මෙයා ත්‍රිකෝණයක්, මෙයා පංචාස්‍රයක්. රේඛා පහක්, පාද පහක් තියෙනවා. එතකොට මේවට පොදුයි කියන්නේ බහු අස්‍ර කියලා. එහෙනම් ඔයාලා වෙන් කරන්න ඕනේ. ඔන්න අපේ වෝෂික පුතා අතින් ඉරක් ඇඳුණා. ඒක මකන්න ඕනේ යාම. එතකොට මෙන්න මේක අපි වෙන් කරගමු බහු අස්‍ර කියලා. එතකොට බහු අස්‍රය යටතේ ඔන්න මේක අඳින්න පුළුවන්. ත්‍රිකෝණයක් අඳින්න පුළුවන්. මේ චතුරස්‍රය කිව්වට මේක ඇත්තටම ට්‍රැපීසියමක්. ඊළඟට මේ පංචාස්‍රයත් මෙතන ඇඳ ගන්න පුළුවන්. එතකොට මේකේ සයිස් එකකින් නැත්තම් ප්‍රමාණයෙන් වෙනස් වෘත්ත තුන මේකට දාන්න පුළුවන්. එතකොට වෘත්ත සහ බහු අස්‍ර කියලායි වෙන් වෙන්න ඕනේ. නම දාන්න තිබුණොත් මේකෙන් දෙන්න. ඔව් කියන්න. සර් ඔව්. මේ කොටු දෙකේ දෙක මාරු කරලා ලිව්වට කමක් නැද්ද? ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. වෙන් කරන්නයි ඕන. right. ඔන්න ඊළඟ එක. හතරවෙනි එක. ඉතින් වෙලා ගන්න ඕනේ මොනවද වෙන් කොහොමද වෙන් කරන්නේ මේක? ඔක්තේ සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යා හොඳයි ඒක තමයි හොඳ. ඔත්තේ සහ ඉරට්ට සංඛ්‍යා. ඉරට්ටේ කියන්න එපා. ඉරට්ට. ඔත්තේ සහ ඉරට්ට. ඔත්තේව මොනවද? 5 7 9 11 13 හරි. 5 7 9 11 13. අනිත් ටික ඉරට්ට සංඛ්‍යා මොනවද? 8 10 12 14 හරි. එකත් ඉවරයි. ඉතින් ඊළඟට තියෙනවා දැන් මෙන්න මේ අපි ගිය සතියේ මේවා කතා කරා ඔබට මතක ඇති. ඉහත අවස්ථාවන්හිදී පැහැදිලි ලෙස කාණ්ඩ දෙකකට වෙන් කළ හැකි වූද සමහර අවස්ථාවලදී එහෙම වෙන් කරගන්න බෑ කියලා නේද? සමහර අවස්ථාවලදී එහෙම වෙන් කරගන්න බැරි අවස්ථා අපිට හම්බ වෙනවා නේද? එතකොට මේ තියෙන්නේ ඒවට උදාහරණ. පැහැදිලිව වෙන් කරගත්ත හැකි කාණ්ඩ වලට උදාහරණ ටිකක් උඩ දීලා තියෙනවා. ඊළඟට පැහැදිලිව වෙන් කරගත්ත නොහැකි කාණ්ඩ වලට උදාහරණක් දීලා තියෙනවා. එතකොට මේ පැහැදිලිව වෙන් කරන්න පුළුවන් මේ උඩ තියෙන ඒවා. ශ්‍රී ලංකාවේ මාසික ආදායම රුපියල් 6000ට අඩුපව්. 5000 ගන්න කියේ නේද? සුදු මල් ශ්‍රී ලංකාවේ අගමැතිවරු 1ත් 9ත් අතර දෙකෙහි ගුණාකාර 10 ශ්‍රේණී ඉගෙන ගන්නා ළමයි. ඔක ඉතින් ඔන්න 7 ශ්‍රේණී කියලා හිතන්නකො නේද? ඒවා වෙන් කරගන්න පුළුවන්. හැබැයි ශ්‍රී ලංකාවේ දුප්පත් මිනිස්සු ඊළඟට ලස්සන මල් ඊළඟට ශ්‍රී ලංකාවේ දේශපාලකයෝ පින්වත්තු කුඩා සංඛ්‍යා සිසු මේක හරියටම වෙන් කරගන්න අමාරුයි. එතකොට මේ දෙකෙන් මොකද්ද ඔයාලා අඳුරගන්නේ? කොයිවද අපේ පාඩමට අදාළ වෙන්නේ? දෙකම ඔව් දෙකම අපේ පාඩමට අදාළයි. එතකොට උඩ තියෙන ඒවට කියන්නේ අපි මොනවා කියලාද? කුලක හරියටම හරි. බොහොම හොඳයි. උඩ තියෙන ටිකට අපි කියන්නේ කුලක කියලා. එතකොට යට තියෙන මෙන්න මේ ටිකට මොකද්ද අපි කියන්නේ? ඊ සතියේ කතා කරා. කුලක නොවන දේවල් කුලක නොවන දේ. බොහොම හොඳයි. ඔයාලට හොඳට මතක හිටලා තියෙනවා පාඩම ඈ. නියමයි. රයිට්. අපි යනවා ඉදිරියට. හරි. දැන් තියෙනවා වගුවක්. ඉක්මනට හරි වැරද්ද දාගෙන යන්න පට ගාලා කියවලා හදපු නැති අය. හදලා නැහැ ගොඩක් අය මට වෙන. කවුද හැදුවේ මේක? චමුදි චමුදි හැදුවා නියමයි. තව කවුද? තිලින තිලින හැදුවා. ගුඩ්. හදලා තියෙනවා ගොඩක් නේද? හරි එහෙනම් අපිට බලන්න පුළුවන්. අනිත් අය ඉතින් ඕනේ නැති ඉඳනේ හදලා නැත්තේ පාත දී ඇති එක් එක් කාණ්ඩයට අයත්. ප්‍රශාන්ත්
ඔය හදලා හොඳයි බොහොම හොඳයි. දේවල් හෝ පුද්ගලයන් පැහැදිලි ලෙස වෙන් කරගත හැකි නම් වගුව ඉදිරියෙන් ඇති කොටුව තුල හරි ලකුණද නොහැකි නම් වැරදි ලකුණද යොදන්න. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයෝ මොකද කියන්නේ? වැරදි. වැරදි. අපි කොහොමද වෙන් කරන්නේ නේද? ඔව් අපිට දැන් මට ජනප්‍රිය කෙනා නෙමෙයි ඔයාලට ජනප්‍රිය වෙන්නේ නේද? මම දැන් අමරදේව හොඳයි කිව්වම ඔයගොල්ලෝ කියනවා චී චී ඒ කවුද අපිට නම් පෙන්වන්න බෑ කියනවා. එහෙමනේ නේද? හරි. එහෙනම් 1ත් 10ත් අතර ප්‍රථමක සංඛ්‍යා. හරි. හරි. ඕන කෙනෙක් කිව්වොත් ඒ ටිකම තමයි එයාගේ වෙනස් වෙන්නේ නැහැ වැරදුනොත් ඇරෙන්න නේද? එතකොට වෙන් කරගන්න පුළුවන්. බරෙන් වැඩි ලෝහ. වැරදි. වැරදි. මොකද හැම ලෝහයකටම බර තියෙනවා නේද? බරෙන් වැඩි ලෝහ කියනවා කියන්නේ නැතුව එහෙනම් කියන්න ඕනේ මෙන්න මේකට වඩා බරෙන් වැඩි කියලා නේද? එහෙම කියලා නෑනේ. එතකොට ඒක කුලකයක් වෙන්නේ නැහැ. බිංදුවත් 20ත් අතර ඉලක්කම් දර්ශකයේ 9 වන සංඛ්‍යා. හරි. හරි. කුලකයක් නේද? අපිට එකතු කරලා බලන්න පුළුවන් ඉලක්කම් දර්ශකයේ 9 වෙනේ. ඒවා කුලක. ශ්‍රී ලංකාවේ පළාත්. හරි. හරි. පැහැදිලිවම අපි දන්නවා පළාත් 9 නේද? දකුණු ආසියාතික රටවල්. හරි. හරි. ඒකත් වෙන් කරගන්න පුළුවන්. හරි. හැබැයි සතිය දවස් පුළුවන් ද වෙන් කරගන්න? ඔව්. පුළුවන්. ඔයාලා දැන් අහුවෙන්නේ නැහැ කපටිනේ. ඔව් සතිය දවස් 7යි තියෙන්නේ. ඕක වෙන් කරගන්න බැරුව. ඒ වගේම යහපත් ගතිගුණ ඇති මිනිස්සු වෙන් කරගන්න බැයිද? බෑ. අහුවෙන්නේ නැහැ ඔයගොල්ලෝ. එහෙනම් ඒක වැරදි නේද? ඒක කුලකයක් නෙමෙයි. හරි අපි යනවා පල්ලෙහාට. ඔන්න කියනවා කිසියම් නිශ්චිත ලක්ෂණ අනුව වෙන් කරගනු ලබන සමූහ ගණිතයේදී කුලක යන විශේෂ නමකින් හඳුන්වනු ලබයි. මම කලින් දවසේ කිව්වා හැබැයි මේකට කියන ඉංග්‍රීසි වචනේ කාටවත් මතකද? කුලක වලට කියන ඉංග්‍රීසි වචනේත් කියා දුන්නා ගිය සතියේ. සර සෙට් එක අන්න සෙට් සොර නෙමෙයි පුතේ සෙට් කිව්වොත් කුලකය සෙට්ස් කිව්වොත් කුලක SETS අර ඔයගොල්ලන්ගේ වැඩිහිටියෝ සෙට් වෙන්නේ නේද? ඔයගොල්ලෝ ඉතින් ටික කාලයක් ගිහලා සෙට් වෙනවා. ඉතින් ඔය රස්තියාදු පාරක් ගන්න නේද? ඔය එහෙම තියෙනවා මල ගෙදරක යන්න. එහෙම තමයි ඉදිරියේදී. ඉංග්‍රීසි හෝඩියේ ස්වර යන කුලකයේ සංකල වරහන් තුල ලියා දැක්විය හැකිය. මෙම කුලකයේ අවයව සංකල වරහන් තුල ලියා දැක්විය හැකිය. මේ අපි කතා කරන්නේ මේ වෙනකොට අපි දන්න ක්‍රම ටික නේද? ඉතින් අපි ඒව නැතුව කෙලින්ම අපේ ගැටලුව වලට යමු. ඕවා දන්නවනේ අපි. රයිට්. දෙවෙනි ගැටලුව හදලාද තියෙන්නේ? ඔව්. හරි. කවුද තව හැදුවේ නම කියන්නේ නම් ටික කියාගෙන යන්න හදපු අය? ශ්‍රී ලංකාව. හරි. හරි. 4යි 5යි මදි. හරි කවන්නේ අපි බලනවා මිලිමීටර මිලිග්‍රෑම් ග්‍රෑම් සෙන්ටිමීටර මීටර කිලෝමීටර කිලෝග්‍රෑම් කිලෝමීටර ඉහත දැක්කේ සුසු පරිදි කුලක දෙකකට වෙන් කර එක් කුලකයේ සංකල වරහන් තුල ලයිස්තු ගත කර ලියා ඉංග්‍රීසි කැපිටල් අකුර ඉංග්‍රීසි අකුරක් යොදන්න. හරි ඔයාලා කැමති අකුරක් ගන්න පුළුවන්. මොනවද එක කුලකයකට දාගත්ත ටික? මෙතන තියෙන්නේ ඒකක වර්ග ටිකක්. වර්ග දෙකක ඒකක. මොනවද වර්ග දෙක? මිලිමීටර. හරි. අනිත් එක? මිලිග්‍රෑම්. ඔව්. තව? මීටර. කලවම් වුණා වගේ. කලවම් වුණා වගේ නේද? මේකේ පුළුවන් එකක් තමයි පුතේ දිගමැනීමේ ඒකක ටික අපි වෙන් කර ගන්නවා. දිගමණිනේව. කියන්න දිගමණිනේව මොනවද කියලා? කිලෝමීටර්. මේ මුලින් ඉඳලම ගමුකෝ. මුලින් මිලිමීටර කියනවනේ. සෙන්ටිමීටර. මිලිමීටර සෙන්ටිමීටර මීටර කිලෝමීටර. ඒවා දිගමැනීමේ ඒකක. ඊළඟට තියෙනවා ස්කන්ධය මැනීමේ ඒකක. ඒක බර වුණත් කමක් නැහැ. බර කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් නමුත් ඒ දෙක වෙනස්. ස්කන්ධය මැනීමේ ඒකක මොනවද? මිලිග්‍රෑම් ග්‍රෑම් කිලෝග්‍රෑම්.
පැහැදිලිද එහෙනම්? ආන්න එහෙම තමයි දාන්න ඕනේ. එතකොට සංගල වරහන් දෙකක් අස්සේ ඔබ කැමති ඉංග්‍රීසි අකුරු දෙකකුත් දැම්මනම් තමයි හොඳ. හරි? උදාහරණයකට A සමානයි සංගල වරහන් ඇතුලේ අපිට ලියන්න පුළුවන් මිලිමීටර, සෙන්ටිමීටර, මීටර, කිලෝමීටර නේද? B සමානයි සංගල වරහන් ඇතුලේ මිලිග්‍රෑම්, ග්‍රෑම්, කිලෝග්‍රෑම් කියලා අපිට ලියන්න පුළුවන්. ඉතින් එහෙම අකුර එකම වෙන්න ඕනේ නැහැ. එහෙනම් ඔබ ලියූ කුලක දෙක විස්තර කිරීමක් ලෙස ලියනවා නම් අර ඉංග්‍රීසි අකුරු දෙකම යොදන්න ඕනේ. නේද? ඒ ඉංග්‍රීසි අකුරු දෙකම යොදලා තමයි අනිවාර්යයෙන්ම ඔබ ලියන්න ඕනේ. මොකද නැත්නම් වැරදි. අපි බලමු මේක ලියන විදිහ නේද? එතකොට අපි A කියලා අරන් ලියුව හැකි පළවෙනි කොටස යටතේ මිලිමීටර් නේ. මිලිමීටර්, සෙන්ටිමීටර්, ඊළඟට මීටර් නේද? මේක මීටර් කියලා එන්න ඕන. මීටර් ඊළඟට කිලෝමීටර්. කිලෝමීටර්. ඔන්න එනවා A කියන කුලකය මේ විදිහට අපිට ලියන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් ඊළඟ කුලකය ලියන්න B කියලා ගත්තොත් ඒකේ තියෙන ස්කන්ධය මැනීමේ ඒකක. ස්කන්ධය බර කියන්නේ ස්කන්ධය කියන්නේ දෙකක්. ඔයාලගේ මට්ටමේදී ඒක එහෙම නොහිතුවට කමක් නැහැ. මිලිග්‍රෑම් නේ. මිලිග්‍රෑම්, ග්‍රෑම් ඊළඟට කිලෝග්‍රෑම්. ඔන්න ඔය විදිහට වෙන් කරන්න පුළුවන්. එතකොට දෙවෙනි එකේදී අහනවා විස්තර කිරීමක් ලෙසනේ. දෙවෙනි එකේදී අහන්නේ බලමු. ඔබ ලියූ කුලක දෙක විස්තර කිරීමක් ලෙස සංගල වරහන් යොදා දක්වන්න. එහෙනම් ඔබට අනිවාර්යෙන් සිද්ධ වෙනවා A කියලා ලියලා සංගල වරහන් ඇතුලේ මොකද්ද ලියන්නේ? කියන්න බලන්න. A කියන්නේ මොනවද? වචනෙන් ලියන්න ඕනේ. මේකත් වචන තමයි. ඒක නෙමෙයි නේද? විස්තරයක් කරන්න ඕනේ. මොකද්ද කියන්නේ අපි? මං කිව්වේ දුරමයින එකක අන්න හරි. ඒකක. දිග මැනීමේ ඒකක. එහෙනම් B කියලා ලියන්නේ අපි මොනවද? බර මැනීම. ඔව්. බර මැනීමේ එකක. බර කියනකට වැඩිය හොඳයි පුතේ ස්කන්ධය කියලා කියන්නේ. බර සහ ස්කන්ධය දෙකක් තියෙනවා. දැන් මම කියා දුන්නා නිසා ආයි ලියන්න එපා ස්කන්ධය කියලාම ලියන්න. ස්කන්ධය මැනීමේ ඒකක. ස්කන්ධය කියන එක පාවිච්චි කරමු. මොකද බර කියන්නේ බලයක්, ස්කන්ධය කියන්නේ පදාර්ථ ප්‍රමාණය. ඔයගොල්ලෝ ඉදිරියේදී ඉගෙන ගනින්න. ඈ. රයිට් අපි ඊළඟ එකට යමු. රයිට් තුන්වෙනි ගැටලුව. දේදුන්නේ වර්ණ ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ දිගගංගා රතු වතුර යන වචනය අකුරු අට දිශා ලියා භාවිතා කර ඇති ඉලක්කම් ආදේශ ඉහත සඳහන් ප්‍රකාශ වලින් දැක්වෙන ඒවා අතරින් කුලක ලෙස සැලකිය නොහැකි ඒවායේ අක්ෂර ලියන්න. කුලක ලෙස සඳහන් කළ හැකි ඒවායේ අවයව ලයිස්තුගත කර කුලක අංකණයෙන් ලියන්න මම විනාඩියක කාලයක් දෙන්නම්. මම දන්නවා ගොඩක් මේක කරලා නැහැ කියලා. ඔන්න පටන් ගන්න ඉක්මනට තුන්වෙනි ගාන. එතකොට අලුත් පාඩමට යන්න කලින් අපි මේ කොටස් ඉවර කරන්න ඕනේ. හොඳට කියවලා ඉක්මනට උත්තර ලියන්න නිබන්ධනේ කලින් දාලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඒක දැක්කේ නැද්ද දන්නේ නැහැ. ප්‍රශ්නේ හොඳට කියවන්න දැන් 7 වසර. වෙන දේවල් කරන්න එපා. ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එක උඩ ඒව මේව කරන්න නැහැ. උත්තර ලියන්න තියෙන්නේ. මට පේනවා ඔයගොල්ලෝ ටච් කරත් මේකේ පෙන්නනවා. කවුද නමත් එක්කම පෙන්නනවා. ඒ නිසා ඔයගොල්ලන්ට තියෙන්නේ ගැටලු ටිකට උත්තර ලියන්න.
ඇති වෙලාව මේ බලන්න. පළවෙනි ප්‍රශ්නේ කියනවා ඉහත සඳහන් ප්‍රකාශ වලින් දැක්කන ඒවා අතරින්, ඒ කියන්නේ මේ ප්‍රකාශ අතරින් කුලක ලෙස සැලකිය නොහැකි ඒවා, කුලක වෙන්නේ නැති ඒවා නේද? ඒවායේ අක්ෂර ලියන්න කියලා කියනවා. කුලක නොවන ඒවා නේ. එතකොට මොකද්ද කියන්න බලන්න උත්තර ටික. කුලක නොවන ඒවා. දේ දුන්නේ වර්ණ අඳුර ගන්න පුළුවන්ද වෙන් කළා? කොයි ඉතින් කතා කරන්න ඕන වෙලාවට කතා නැහැ. දේ දුන්නේ වර්ණ කුලකයක්. ශ්‍රී ලංකාවේ පළාත් කාටවත් කියන්න පුළුවන්ද වෙන් කළා? පුළුවන්. පුළුවන්. එහෙනම් ඒකත් කුලකයක්. ශ්‍රී ලංකාවේ දිගගංගා වැයිද අපිට පෙන්වන්න? පුළුවන්. පුළුවන්. කියන්නකො එහෙනම්. මොනවද? බෑ. හැම ගඟකටම දිගක් තියෙනවා නේද? දිගින් වැඩිම ගංගාව කියලා එහෙම නෑ. ශ්‍රී ලංකාවේ දිග ගංගාවක් කොහොමද දිගයිනේ නේ පුතේ. එහෙනම් මෙන්න C එනවා පළවෙනි එකට. මොකද්ද C කුලකයක් නෙමෙයි. ඊළඟට රතු වතුර යන වචනේ අකුරු. බැයිද අඳුර ගන්න? පුළුවන් නේද? පුළුවන්. කුලකයක්. අට දිශා දන්නවද නැද්ද? දන්නවා. ඒකත් කුලකයක්. මේකේ තියෙන ඉලක්කම් හොඳටම පේනවා. ඒකත් කුලකයක්. ඔබේ පන්තියේ ඇති නෙමෙයි සිටින පොඩි වැරදීමක්. ඔබේ පන්තියේ සිටින ගණිතයට දක්ෂ සිසුන් පුළුවන් ද අඳුර ගන්න බැයිද? බෑ. මොකද මේක කියලා නෑනේ වාර විභාගයේ වැඩිම ලකුණු ගන්න නැත්නම් ලකුණු 90ට වැඩිය ගන්න. එහෙම මොකුත් කියලා නෑ. ඉතින් ලකුණු එකක් ගත්ත එකත් ගණිතයට දක්ෂයි. නේද? එතකොට විශේෂයෙන් අඳුර ගන්න බෑ. එහෙමනම් කියන්න ඕනේ 50ට වැඩිය ගත්ත අය. එහෙම නැත්නම් නේද? ඒ වගේ ලකුණු ප්‍රමාණයක් කිව්වොත් විතරයි පුළුවන්. නැත්නම් බෑ. එහෙනම් මේක කුලකයක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ දැනට භාවිතයේ ඇති කාසි. පුළුවන්. කුලකයක් නේද? රයිට්. එහෙනම් ප්‍රකාශ අතරින් කුලක ලෙස සැලකිය නොහැකි ඒවා තිබුණේ මොනවද? එකක් තමයි ශ්‍රී ලංකාවේ දිග ගංගා, අනික තමයි ඔබේ පන්තියේ ගණිතයට දක්ෂ සිසුන්. C සහ G. ඔය දෙක පමණයි කුලක නොවන ඒවා තිබුණේ. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඒක කියන්නේ මොකද්ද? කුලක ලෙස සඳහන් කළ හැකි ඒවායේ අවයව ලැයිස්තුගත කර කුලකාංකණයෙන් ලියන්න. රයිට්. එහෙනම් ලැයිස්තුගත කරන්න තියෙන්නේ. පළවෙනි එක දේ දුන්නේ වර්ණ. ඒක ඒ අකුර තියෙන්නේ. ඒ අකුර සමානයි සංගල වරහන් ඇතුලේ. කාටද පුළුවන් පිළිවෙලට පාඩ ටික කියන්න? දේ දුන්නේ වර්ණ ටික පිළිවෙලින් රතු තැඹිලි කොළ රතු තැඹිලි කඩන කොළ නිල් බඳි. රතු තැඹිලි නෙමෙයි රන් තැඹිලි නං ඈ. රතු තැඹිලි. හරි කවන්නේ හරි. ආයෙන එහෙම ගමුකෝ. රන් තැඹිලි කඩන කොල්ලා නිල් ඉර දකි. එහෙම නැත්නම් අනිත් පැත්තට ගියොත් දෛනික ඔකතර. එහෙම ගන්නත් පුළුවන් දෛනික ඔකතර නේද? කොහොම හරි මෙන්න මේ වර්ණ ටික තමයි ප්‍රධාන වශයෙන් දේ දුන්නක තියෙන්නේ සහ සුදු ආලෝකයේ තියෙන්නේ. දේ දුන්න කියන්නේ සූර්යාගෙන් එන සුදු පාටට හුරු ආලෝකය වර්ණ විභේදනය කරලා මේ එක එක ආලෝකයේ තියෙන සංඛ්‍යාතය නැත්නම් ශක්ති ප්‍රමාණය වැඩිම ශක්තියක් තියෙන්නේ දුරටම පේන මට්ටමේ ආලෝකයේ
තමයි රතු පාට. ඒ කියන්නේ භයානක දේවල් වල රතු පාට අර එල්ලගෙන යන්නේ නේද? ඔය බර දෙයක් ගෙනියනකොට එහෙම යකඩ එහෙම ගෙනියනකොට අර පිටිපස්සෙන් රතු පාට මොන හරි එකක් එල්ලගෙන අඩු ගානේ පාරේ තියෙන මල් ගහක හරි මලක් හරි කඩාගෙන ගහගෙන යන්නේ නේද? එතකොට රන්තැවිලි කඩන කොල්ලා නිලිර දකිය ආදි වශයෙන් ලියන්න පුළුවන්. ඔන්න ඒ කියන්නේ එතකොට දේශන වර්ණ. B කියන්නේ එතකොට දැන් කාට හරි මේ ඔක්කොම මතක නැත්තම් මොකද කරන්නේ? ඒවටත් උපක්‍රම තියෙනවා. ඔක්කොම මතක නැත්තම් 3ක් විතර ලියලා අපිට පුළුවන් කමා ටිකක් දාන්න. කමා මේ ඉරි කෑලි 3ක්. මෙහෙම ඉරි කෑලි 3ක් ගැව්වත් වැරද්දක් නැහැ. ඔක්කොම ලියන්න ඕනේ නැහැ. දැන් බැරි වෙලාවත් අවුරුද්දේ මාස කියලා එහෙම කිව්වොත් 12ම ලියන්න එපා. ඕව ලියන්න සෑහෙන වෙලාවක් යනවනේ. අශාන් ඔයාගේ මයික් එක මියුට් කරගන්න. ඔතන ශබ්ද බද්ද ඇහෙනවා. ඒකයි ඈ. ඕන වෙලාවට කතා කරන්න. ඔය කොළ සර් 33ක් තියන්න බැයිද? ඈ පුතේ 33ක් තියන්න බැයිද? බෑ 33 තියලා තියෙනවා අච්චු පොත්වල. 33 සංකේතයක් නෙමෙයි ඉරි කෑලි තුනෙන් කියන්නේ ආදී වශයෙන් කියන එක. ඒක තමයි සංකේතේ. ඔය 33 කියන්නේ වා මෙහෙම වෙන්නේ නැති. ඔහොම 33ක් තියලා ආයෙ කමාවක් තියලා මෙහෙම නේද තියෙන්නේ. මෙහෙම තියෙනවා මේක වැරදි. නියම සංකේත ඉරි කෑලි 3ක්. දැන් අපි සමාන ලකුණට ඉරි කෑලි දෙකක් නේ ගහන්නේ. කවුරු හරි આવොත් එහෙම 32ක් තියන්න බෑද කියලා වැරදිනේ. අන්න ඒ වගේ දෙයක් තියෙන්නේ. ඒක ඉතින් අර නොදන්න කමට මේ මුද්‍රණ ශිල්පියෝ කරන වැඩ. ඔයාලා ඉරි කෑලි 3ක් ගහන්නකො. එතකොට හරිනේ. දැන් දන්නව නේද? හරි. එහෙනම් B ශ්‍රී ලංකාවේ පළාත් ඔය පළාත් දෙකක් තුනක් ලියලා ඉරි කෑලි ටිකක් දාමු නේද? ඉරි කෑලි 3ක් දාමු. අපි කියමුකෝ අපි ඉන්න පළාත මේ පැත්ත ගත්තොත් සබරගමු. සබරගමු නේ. සබරගමු. ඊළඟට බස්නාහිර. ඊළඟට වයඹ නේද? ඔහොම දාලා ඔහොම ඉරි කෑලි 3ක් දානවා. ඒකෙන් කියවෙන්නේ ආදී වශයෙන් කියන අදහස. එහෙම නැතුව අනන්ත දක්වාම තියෙනවා කියන එක නෙමෙයි. මේ අනන්ත දක්වාම තියෙනවා කියන එකත් මේකෙන් කියනවා. නමුත් එහෙම නෑනේ. පළාත් 9නේ තියෙන්නේ. හරි. C කියන්නේ ශ්‍රී ලංකාවේ දිගගංග ඒක කුලකයක් නෙමෙයි. D රතු වතුර යන වචනේ අකුරු. කියන්නකෝ බලන්න රතු වතුර කියන එකේ අකුරු මොනවද තියෙන්නේ කියන්නේ? ර ර තු ර ව ව තු ව ඔච්චරයි නේද තියෙන්නේ? අකුරු 3යි නේද තියෙන්නේ? හොඳට බලන්න ඉස්සෙල්. මේ තුනට අමතරව මොන හරි අකුරු තියෙද ඔකේ? නෑ නෑ. එහෙනම් හොඳට මතක තියාගන්න එකම අකුර නැවත නැවත කොච්චර එදිලා තිබුණත් එකපාරයි අපි ලියන්නේ. ඉලක්කම වුණත් එහෙමයි. දැන් යම්කිසි සංඛ්‍යාවක බිඳුව 7 පාරක් තිබුණා නැත්නම් 4 තැනක තිබුණා කියලා 4 පාරක් බිඳුව ලියන්නේ. එක බිඳුවයි ලියන්නේ. පැහැදිලිද? මම බිඳුව කියලා ලියන එකම තමයි ඔබ බිඳුව කියන්නේ. ඒ නිසා දැන් රයන්නයි තුයන්නයි වයන්නයි උතන වෙන මොකුත් අකුරු නැහැ. එහෙනම් මේ තුන පමණයි ලියන්න පුළුවන්. හරි? ඒකත් මතක තියාගන්න ඕනේ. ඊළඟට අට දිශා. ඔන්න ඒකත් ලියන්න අමාරුයිනේ. අපි දිශා තුනක් විතර කියමු. මොකද්ද? උතුර, උපාලි, ඊළඟ නැවෙන් නේද? ඉතින් ඔයගොල්ලෝ කම්මැලි නැත්නම් ඔක්කොම ටික ලියන්න. මට වෙලා ගත වෙන ඉඳ මම තුනක් විතර ලියලා නවත්තනවා. ඔක්කොම ලියන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි ඈ. එතකොට ප්‍රශ්න නැහැනේ. එතකොට ටීචර් බනින්න බෑ, ලකුණු අඩු කරන්න බෑ. නේද? නමුත් අර අපි වෙලාව ගත වෙන නිසා උතුර, ඊශාන, නැගෙනහිර ආදී වශයෙන් කීපයක් ලියනවා. ලියලා ඉරි කෑලි 3ක් ගහනවා. ඔබේ පන්තියේ ඇති නෙමෙයි සිටින ගණිතයට දක්ෂ සිසුන් කුලකයක් නෙමෙයි. ඒක අවයව ලියන්න අපි දන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ දැනට භාවිතයේ ඇති කාසි. ඒවත් ගොඩක් තියෙනවා. අපි ලියමු දෙක තුනක් ලියමුකෝ නේද? එච්ච අකුර. කියන්න කාසි. පහේ කාසි. 10 කාසි 5 කාසි 2 කාසිය රුපියලේ කාසිය නේද? ඒක වචනෙන් ලිව්වත් කමක් නැහැ. නැත්තම් මෙහෙම දැම්මත් කමක් නැහැ ඉතින්. ඔය ආදී වශයෙන් තව තියෙනවා නේද? 710 එහෙම දැන් පාවිච්චි වෙන්නේ නැහැ නේද? 725ක් නැහැ, 750ක් දකින්න නැහැ. නේද? හැබැයි ඉතින් සමහර භාණ්ඩවල මිල නම් ගහලා තියෙනවා 15යි 50යි කියලා එහෙම තියෙනවා නේද? නමුත් දකින්න අමාරුයි. රයිට්. ඒ කතා කරේ 3 වෙනි ගැටලුව. දැන් අපි යනවා 4 වෙනි ගැටලුවට.
පහත දැක්වෙන කුලක ඒවායේ අවයව ලැයිස්තුගත කර කුලක අංකණයෙන් ලියන්න කියලා තියෙනවා. ඉක්මනට කරන්න. ඉලක්කම් දර්ශකය කියන එක ඔයාලා දන්නවද මේ වෙනකොට? ළමයි දන්නේ නැත්තම් ලියන්න බෑ ඒකයි අහන්නේ. හරි අපි කතා කරමුකෝ නේද? නැත්තම් වෙලා යනවා සමහර අය දන්නේ නැහැ මතක නැහැ එහෙම ප්‍රශ්න තියෙන්න පුළුවන්. අහගන්නකෝ. මෙහෙම කියන්නේ පහත දැක්වෙන කුලක ඒවායේ අවයව ලයිස්තුගත කර කුලක අංකණය ලියන්න. ඒ කියන්නේ ලිස්ට් එහෙම නැත්නම් ලයිස්තුගත කිරීම එහෙම නැත්නම් අවයව ඇසුරෙන් ලියා දැක්වීම කරන්න කියලා කියන්නේ. ඒ කියලා දෙනවා මේක වචනෙන් තියෙන්නේ බිඳුවත් 50ත් අතර ඉලක්කම් දර්ශකයේ 9 වන සංඛ්‍යා. ඉලක්කම් දර්ශකය කියන්නේ පුතේ දැන් අපි හිතමුකෝ 24යි කියලා. මේ 24 තියෙන ඉලක්කම් දෙක එකතු කරනවා. එකතු කරලා බලනවා 9 එනවාද කියලා. අවසානයේ තනි ඉලක්කමකට ගන්නවා. අපි හිතමුකෝ දැන් මේ අවුරුද්ද 2021නේ. මේකේ තියෙන ඉලක්කම් ටික එකතු කරනවා. 2යි 0යි 2යි 1යි. එකතු කරලා බලනවා කීයද කියලා. 2යි 2යි 4යි 1යි 5යි. නේ? අපි හිතමු 1981 කියන්නේ. මේකත් එකතු කරනවා. මොකද්ද? 1 ධන 9 ධන 8 ධන 1. එකතු කරාම 9 1යි 10යි 8යි 18යි 1යි 19යි තාම තනි එකක් ආවේ නැහැනේ. එහෙනම් ඕකෙත් මොකද කරන්නේ? 9ට 1 එකතු කරනවා. එකතු කරාම 10 එනවා තාමත් නැහැ. ඒකෙත් එකතු කරනවා 1ට බිංදුව. එකතු කරාම අවසානයේ 1යි කියලා එනවා. බලන්න කීය දුර. ඔන්න ඔය විදිහට යම්කිසි සංඛ්‍යාවක තියෙන ඉලක්කම් ටික තනි ඉලක්කමක් වෙනකන් එකතු කිරීම. ඒකට තමයි කියන්නේ ඉලක්කම් දර්ශකය කියලා. දැන් බලන්න 1යි 9යි 10යි 10යි 8යි 18යි 18යි 1යි 19යි. දැන් 19 ඉලක්කම් දෙකක් තියෙනවනේ. ඒ දෙකත් එකතු කරනවා. 9යි 1යි 10යි මේ තියෙන්නේ. ඒකෙත් ඉලක්කම් දෙකක් මොනව කරන්නද? ඒකත් එකතු කරනවා. එකතු කරාම අන්තිමට එනවා 1.0 එකතු කරාම 1යි කියලා. එහෙනම් මේ ලෝකේ තියෙන ඕනෑම සංඛ්‍යාවල කුඩා ලොකු ඒවාට වෙලා යනවා. ඕනම සංඛ්‍යාව තනි ඉලක්කමකට එකතු කරලා ගන්න පුළුවන්. ආන්න ඒකට කියනවා ඉලක්කම් දර්ශකය කියලා. මේක කියා දීලා තියෙන්නේ දැන් අමතක වෙලා ඇත්තේ. ඉතින් ඔයාලට ඕනම් පුළුවන් මේක නක්ෂත්‍රය එහෙම නැත්නම් ජ්‍යොතිෂ විද්‍යාවෙත් කියන්නේ වාසනා අංක කියලා. දැන් මම පෙන්වන්න ඕනම් මගේ වාසනා අංකය මොකක්ද? මේ තියෙන්නේ මගේ උපන්දිනේ. ඔය තියෙන්නේ ඉතින් ඔය මගේ උපන්දිනේ තියෙන ඉලක්කම් ටික ඔක්කොම එකතු කරලා තනි ඉලක්කමකට ගත්තොත් එතකොට මගේ වාසනාංකය එනවා 1948 පෙබරවාරි 4 වෙනිදා 1යි 9යි 10යි නේද 10යි 4යි 14යි 14යි 8යි 22යි 22යි 2යි 24යි 24යි 4යි 28ක් එනවා මෙතන 28ත් මේ දෙක එකතු කරාම 8යි 2යි 10ක් එනවා 10ත් මේ දෙක එකතු කරාම එකක් එනවා එහෙනම් මගේ වාසනාංකය 1යි ඉතින් ලොතරැයි ගනිද්දි බූරු ගහද්දි එහෙම නේද ඔය කොල්ලන්ට පුළුවන් නේද බූරු ගහන්න කලින් තමන්ගේ වාසනාංකය හොයාගන්න 1948 මොකද්ද මේ දවස කවදද ඔන්න මතක නැහැ සුනාමි ආපු දවස විකාර කියනවා ඒ සුනාමි ආවේ කීයද 2000 ගණන් වලදී නිදහස් දවස මේ නිදහස් දවස ඔයාලා නෑ ඉපදිලා මාත් නෑ 1948 පෙබරවාරි 4 නේද නිදහස් දවස නමට නිදහසක් තියෙද මන් දන්නේ හරි එතකොට ඔයාලගේ උපන්දිනෙත් ඔය විදිහට එකතු කරලා ගත්තොත් ඔයාලගේ ඔය බూరు ගහන්න යන්න කලින් එහෙම වාසනාංකය හොයාගෙන ගියා කියලා උත්තරයි ගන්න කලින් එහෙම ඒනට ඒක දිනයිද නැද්ද මන් දන්නේ නැහැ හරි එහෙනම් 0.50ත් අතර ඉලක්කම් දර්ශකයේ 9 වන සංඛ්‍යා අහන්න එහෙනම් ඉලක්කම් දර්ශකයේ 9 වෙන
ඒවා තියෙන්නේ 9 ගුණාකාර සංඛ්‍යා ටික. මම පෙන්නන්න. 9 18 27 ඊළඟට කියන්නේ 9 ගුණාකාර ටික ඊළඟට එන්නේ. 36 රයිට්. ඊට පස්සේ තව එකයි තියෙන්නේ 45. එකතු කරන්න මේකේ තියෙන සේරම ඉලක්කම් එකතු කරලා බලන්න 9 එකතු කරන්න දෙයක් නැහැ 9මයි. මේ දෙක එකතු කරාම කීයද? 9යි. මේ දෙක එකතු කරාමත් 9යි. මේ දෙකත් 9යි. මේ දෙකත් 9යි. යන්න ඉලක්කම් දර්ශකයේ 9යි. හරි. සටහන් කරගන්න හදන්න බැරි වෙච්ච අය මේ පළවෙනි එක. දෙවෙනි එක කියනවා B දකුණු ආසියාතික රටවල්. සාක් සමුළුවට අයිති රටවල් ටික. ඉතින් මටත් මතක නැහැ. මම එකක් දෙකක් දන්නවා. මොකද ශ්‍රී ලංකාව තියෙනවා. ඊළඟට බංග්ලාදේශය, ඉන්දියාව, භූතානය, නේපාලය ඔහොම කීක ටිකක් තියෙනවා නේ. ඉන්දියාව, භූතානය, නේපාලය ඔහොම ටිකක් තියෙනවා. එතකොට ඒ කීපැල්ලෙලි ඉරි කැලි තුනක් ගහම ඉවරයි මේ වැඩේ නේද? සංකලාපීය රටවල්. ඊළඟට තුන්වෙනි එක සතියේ දින. එහෙනම් C සමානයි මේ අනිවාර්යෙන් ඉංග්‍රීසි අකුර ඕනි. සංගල වරහනත් ඕනි. සංගල වරහන ඕනේ නැත්නම් මොකේද විතරද? වෙන් රූප සටහන. හරියටම හරි. වෙන් රූප සටහනේදී සංගල වරහන් කොහෙද දාන්නද නේද? දාගන්න එන්නේ ගෙදර තමයි කොහේ හරි. සතියේ දවස් අන්න අපි ඉරිදාෙන් පටන් ගමු. ඉරිදා, සතුදා, අඟහරුවාද මදයනේ. ඕනම දාගන්න. හරි. මෙම කුලකයේ අවයව ලියා දක්වන්න තියෙනවා. මෙම කුලකයේ අවයව ලියන්න ඒත් අර ටිකම තමයි අවුරුද්දේ මාස. ඒතොර ඒකත් ඉංග්‍රීසි කැපිටල් අකුරක් කැමති එකක් දාගෙන ඔයා ලියන්න ඕන ජනවාරි පෙබරවාරි මාර්තු කියලා. එහෙම තුනක් විතර ලියලා ඊටු ටික ඉරි කැලි තුනක් ගෙවම හරි. හැබැයි දැන් ඉස්කෝලේ ටීචර් මේ පාඩම කරද්දී ඔක්කොම ලියන්න කිව්වොත් රණ්ඩු වෙන්න එපා. ඔයාලා ලියන්න. මම කියලා තියෙනවා හැම වෙලේම. 12ම ලියන්න කිව්වොත් 12ම ලියන්න එච්චරයි. ටීචර් කියන එක තමයි ඉතින් ඈ. ඉංග්‍රීසි ඕඩියේ ස්වර අක්ෂර ටික ඔබ දන්නවා මොනවද අකුරු ටික? vowels කියලා සිංහලෙන් කියන්නේ නේද? ABC A E I O U නේද? U ඔව් A E I O U. එකත් 20ත් අතර ඔත්තේ සංඛ්‍යා ටික මොනවද? එකත් 20ත් අතර ඔත්තේ සංඛ්‍යා ටික. 3 5 7 9 11 13 15 17 19. හරියටම හරි. ඔන්න ඔය ටික ලියවෙන්න ඕනේ. එතකොට අකුරක් කැමති එකක් දාලා ඒකේ අකුරක් දීලා නැති නිසා ඔයාලට කැමති අකුරක් ගන්න පුළුවන්. හරි? right අපි යනවා ඊළඟට ජෝන් අයියාගේ වැඩේ. වෙන් රූප සටහන් මගින් දක්වන්න මේ ටික කළේ කවුද? කලාද වෙලාව ඕනිද? ඉක්මනට කියන්න රැ වෙනවා. දැන් 52ක් ගිහිල්ලා විනාඩි. වෙලා ඕනේ සර්. හරි. එහෙනම් ඉක්මනට 5 6 නෑ 5 නෑනේ. 6 7 8 9 ඒ ටික ඉක්මනට කරගෙන යන්න. මම තව පොඩ්ඩකින් කතා කරනවා 5 ඉක්මන් කරන්න. නිබන්ධනය කලින් දීලා තියෙන්නේ ළඟ නැත්තම් ඉතින් කරන්න දෙයක් නැහැ. මේක දීලා දැන් සති දෙකකට වැඩි. දැන් මේක මම දැම්මට මේ මටත් මතක නෑ මේ මහවැලි යෝජනා ක්‍රමයේ තියෙන විදුලි බලාගාර දැන් සෑහෙන්න තියෙනවා. ඔක්කොම ලියන්න බැරි වෙයි. ඉතින් මේ වගේ එකක් එන්න පුළුවන් කියන මතින් දැම්මේ. අපි දෙක තුනක් දාමු. හැබැයි වෙන් රූප සටහනේ එහෙම බෑ. ඔක්කොම ලියන්න ඕනේ අර. ඉරි ගහන්න බෑනේ වෙන් රූප සටහනේ.
ඒක ඔයාලා දැන් මට නම් ඕනේ වෙන්නේ නැහැ. ඔයාලට ඉදිරියේදී ඕන තරම් ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක හොයලා තියාගන්න. මහවැලි කලාප ටික මොනවද? ඒකේ තියෙන විදුලි බලාගාර ඊළඟට ජලාශ නේද? මට නම් ඕනේ වෙන්නේ නැහැ. ඔබට අනිවාර්යෙන් ඉස්සරහදී ඕවා වැදගත් වෙනවා. රයිට්. පළවෙනි එක කියනවා 6 බිංදුවත් 50ත් අතර 10 ගුණාකාර වෙන් රූප සටහන් මගින් දක්වන්න කියන. එහෙනම් රවුමක් යනවා බිංදුවත් 50ත් අතර තියෙන 10 ගුණාකාර මොනවද? 10 20 30 50 එනවද නැද්ද? නෑ 50 එන්න බෑ නේද? ඉතින් මේකට කොටුවකුත් ගහමු. ටීචර් එපා කිව්වොත් ගහන්න එපා. අකුරකුත් දාමු. ඒකත් එපා කිව්වොත් දාන්න එපා. මේ මම වැරදි දෙයක් නෙමෙයි උගන්වන්නේ ඉදිරියේ තියෙන දේ. හරි? නමුත් දැන් ටීචර් කිව්වොත් එහෙම නෑ උඹ රවුම විතර යන්නේ කියලා එච්චරයි. ඒක එයාගේ වැරද්දක් නෙමෙයි. එයා ඒ පාඩමට අදාළ කොටස විතරයි කියා දෙන්නේ. එයා දන්නේ නැතුවත් නෙමෙයි ඈ. එයාලා එක්ක ප්‍රශ්න ඇති කරගන්න එපා. ඒ විදිහට කරන්න මේ ටීචර් එක්ක වැඩ කරන්න. දෙවෙනි එක මහවැලි යෝජනා ක්‍රමයට අයත් විදුලි බලාගාර එකක් තියෙනවා අපි වික්ටෝරියා නේද? වික්ටෝරියා ඊළඟට ලක්ෂපාන මන් දන්නේ නැහැ මට මතක නැහැ මේ කිව්වට. ඉතින් මේ විදිහට ලියන්න වෙනවා රවුම ASCII නේ. වික්ටෝරියා කියලා එකක් තියෙනවා. ඊළඟට ලක්ෂපාන තියද මන් දන්නේ නැහැ. අන්න එහෙම ලියන්න වෙනවා මටත් මතක නැහැ. මේ පේපර් එක හදද්දි මතක තිබුණා දැන් මතක නැහැ. ඔයාලා ඒ ටික හොයලා තියාගන්න කොහොමත් ඔයාලට අනාගතේ ඕන වෙනවා. ඊළඟට යම් පුරවරේ යන වචනේ අකුරු. ඒක නම් හරි ලේසි. පුරවරේ මොනවද තියෙන අකුරු කියන්නේ? පුරවය නේද? හරි. ඔය ටික ලියවෙන්න ඕනේ. 36 ප්‍රථමක සාධක. ඒක හොයන්න 36 ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදලා ඉන්න ඕනේ ඉස්සෙල්ලා. මෙහෙම. 36 මේ අතර බෙදනවා. දෙකෙන් බෙදනවා. 18යි. ආයි දෙකෙන් බෙදෙනවා. එතකොට 9යි. දැන් බෙදෙන්නේ 3යි. ආයි 3න් 1යි. එතකොට මේන්න මෙතන තියෙන ඒවා තමයි ප්‍රථමක සාධක කියන්නේ. මොනවද 36 තියෙන ප්‍රථමක සාධක එතකොට? මෙතන තියෙන ඒවා මොනවද? 2 3 හොඳට බලන්න 3 2 නෑ හොඳට බලන්න 2 3 නෑ වෙන් රූප සටහනේ ලියන්න තියෙන්නේ හොඳට බලන්න 18 3 නෑ 36 ප්‍රථමක සාධක එහෙමනේ අහන්නේ ප්‍රථමක සාධක 1 2 3 1 එක ප්‍රථමක නෙමෙයිනේ 2 3 2 සහ 3 පමණයි ඔච්චරයි එන්නේ 2 3 හොඳට මතක තියාගන්න එකක් දෙතුන් සැරේ ලියන්න බෑ 2 2 3 3 කියේ එකක් එකපාරයි ලියන්න පුළුවන් ඈ 2 සහ 3 දැන් ප්‍රථමක සංඛ්‍යා ඔක්කොම ගත්තොත් තියෙන්නේ 2 3 නේද ඊළඟට 5 7 11 13 ඒ වගේ ඒවානේ එවෙන් මෙතෙන්ට අදාළ වෙන ඒවා තියෙන්නේ 2 සහ 3 පමණයි රයිට් දැන් යන්න 7 8 ගැටළු වලට යන්න අවයව ලියා දක්වන්න තියෙන්නේ ඉංග්‍රීසි අකුරක් දාලා නැති නිසා අවශ්‍ය නැහැ නිකම්ම සංගල වරහන් ඇතුලේ දාන්න. ඔයාලා කැමති නම් ඉංග්‍රීසි අකුරකොත් පාවිච්චි කරන්න. මොකද ඉංග්‍රීසි අකුරක් අනිවාර්යයෙන්ම භාවිතා කරනවනේ කුලකයක. එහෙම නැති අවස්ථාවක් නැතුව නෙමෙයි. ඉතින් මෙතනදී අත්‍යවශ්‍ය නැහැ. හැබැයි අවයව ලියන්න ඕනේ. එක අවයවයක් හොඳට මතක තියාගන්න. දැන් කරදරේ කිව්වහම තියෙන අකුරු ටික විතරයි ලියන්නේ. එකම අකුර දෙපාර තුන් පාර බෑ ලියන්න. ප්‍රථමක සාධක කිව්වහම තියෙන ಜಾති විතරයි ලියන්නේ. ඒක දෙතුන් පාර ලියන්න බෑ. අවයව ඇසුරෙන් ලිව්වත් එහෙමයි වෙන් රූප සටහනින් ලිව්වත් එහෙමයි. දෙකේම අවයව ටික විතරයි.
හරි පස්වෙනි එක පහ නෙමෙයි හත්වෙනි එක බලා ගන්න. හත්වෙනි එකේ කියනවා පළවෙනි එක 1 30 අතර ප්‍රථමක සංඛ්‍යා 2 3 5 7 කියන්න අනිත් ටික 30 දක්වා ප්‍රථමක සංඛ්‍යා ටික ඉක්මනට කියන්න. 11 13 17 19 23 29 අන්තිමට 29 මේ තියෙන 1 30 අතර ප්‍රථමක සංඛ්‍යා. ඔන්න ඔය ටික ලියවෙන්න ඕනි. ඊළඟට කියනවා කරදරේ යන වචනේ අකුරු. කරදරේ අකුරු මොනවද? කාරදය නේ ඔච්චරයි. අවයව ලියා දක්වන්න. මේ අවයව ලිව්වේ එකක් එකපාරයි ලියවෙන්නේ. තුන්වෙනි එක 1 50 අතර සමචතුරස්‍ර සංඛ්‍යා. අද ඉස්සෙල්ලම ලිව්වෙත් ඕකද කොහෙද? කියන්න මොනවද උත්තර ටික කියලා. 1 50 අතර. එහෙනම් ඉස්සෙල්ලා එන්නේ 4නේ. හතරස් සංඛ්‍යා ටික සමචතුරස්‍ර කියන්නේ ඒවනේ. මොනවද අනිත් ඒවා? මතක නැහැ? එක් වරක් එක දෙවරක් දෙක තුන් වරක් තුන හතර වරක් හතර ඒවනේ. මොනවද? ඊළඟට එනවා 9 16 බලයින් බෑ අපරාධය ඔයගොල්ලෝ 25 50 දක්වානේ නේද? 36 49 ඔන්න තියෙනවා 1 50 අතර සමචතුරස්‍ර සංඛ්‍යා. 1 50 අතර තියෙන සමචතුරස්‍ර සංඛ්‍යා ටික ඔය තියෙන්නේ. ඊළඟට හතරවෙනි එකේ ගණිත උපකරණ පෙට්ටියේ ඇති උපකරණ. ඔයාලගේ කව කටුව. ඕකේ ඔයාලගේ ගෙනන් තියෙන පරණ පෑන් ටිකක්, පැන්සල් ටිකක්, මකන කෑලි ටිකක් නේද? සල්ලි, ස්ටිකර් ටිකක් නේද? ඒවා තියලා හරියන්නේ නැහනේ. කව කටුව. අඩිරූල? කොහොමද? කව අඩිරූලක් නම් නැහැ නේද? රූල කියලා කියනවා. නැත්නම් සරල ධාරය. අඩියක් නැහැනේ. සරල ධාරය. තව කෝණමානය නේ. කෝණමානය මම කියන්නම්. කෝණමානය ඊළඟට බෙදුම් කටුව. අර උල් දෙක විතරක් තියෙන්නේ. අපි උල් කටුව කියන්නේ බෙදුම් කටුව. ඊළඟට විහිත චතුරස්‍ර. අර ත්‍රිකෝණ කෑලික් තියෙනවනේ කොහොම. ඒවට කියන්නේ විහිත චතුරස්‍ර කියලා. හරි? ඉතින් ටිකක් ලිව්වත් ඇති. ඉතින් පුළුවන් නම් ඔක්කොම ලියන්න වටිනවා. හරි ඊළඟට 8 වෙනි ගැටලුව. පහත පෙනෙන වෙන් රූප මගින් දක්වා ඇති එක් එක් කුලකයේ අවයව සංගල වරහන් තුල ලියා දක්වන්න. එහෙනම් මේකේ මොකද්ද ඔබ ලියන්නේ දැන්? පිළිවෙලට කියන්නේ. අවයව ටික සංගල වරහන් ඇතුලේ. 5 6 7 8 9 කමා දාලා ලියන්න ඕනේ නේද? බොහොම හොඳයි. හරි ඊළඟ එක දෙවෙනි එක සංගල වරහන් ඇතුලේ රතු නිල් කහ. රතු නිල් කහ නැත්නම් නිල් කහ රතු ඕන විදියක්. රයිට්. ඊළඟ එකේ දවස් ටික ඔක්කොම එනවා නේද? ඉරිදා අඟහරුවාදා බදාදා පස්වෙනි එක 4 3 2 3 5 7 11 13 නේද? හැබැයි සංගල වරහන් ඇතුලේ මතක ඇතුව ලියන්න ඕනේ මේක. පහත දැක්කෙන කුලක වෙන් රූප මගින් දක්වන්න. පෙරදිග සංගීතයේ ස්වර ඔබ මොකද කරන්නේ? රවුමක් ඇඳලා රවුම අස්සේ දානවා. මොනවද අකුරු ටික? දැන්
අපි කතා කරමුද පුතේ? හරි ඔන්න බලා ගන්න එහෙනම් පෙරදිග සංගීතයේ ස්වර ටික. එතකොට මොකද්ද? සා නේද? රි ගා මා පා දා නේ අකුරු ටික එතකොට වෘත්තයක් අස්සේ දාන්න ඕනේ නේද? වෙන් රූප සටහන කියන්නේ ඒකනේ. පුළුවන් නම් කොටුවකුත් අදින්න. ඊළඟට මූලික වර්ණ ටික. මොනවද මූලික වර්ණ? ප්‍රධාන වර්ණ කියන්නේ මතක නම් කියන්නේ. නිල් හරියට හරි. ප්‍රධාන වර්ණ තුනයි තියෙන්නේ නිල් කහ රතු නේද? ඕකෙන් තමයි අනිත් වර්ණ හැදෙනවා කියලා කියන්නේ. හැබැයි දැන් මුද්‍රණ ශිල්පයේදී සහ නැත්තම් එහෙම නැත්තම් රූපවාහිනී වගේ නැත්තම් ඔබ දන්නවා ඔය කල නැත්නම් වර්ණ සම්බන්ධ වෙන තිර නිෂ්පාදනයේදී පාට හතරක් යොදා ගන්නවා. තව පාටකුත් යොදා ගන්නවා. ඒක ඉතින් අපි පස්සේ ඉගෙන ගමු. පංචේන්ද්‍රයන් කියන්න බලන්න මොනවද? ඉන්ද්‍රයන් පහ. කන, කට, නහය, දිව. ඔව්. එච්චරයිද? ඇස, ඇහැ, ශරීරය, ඇහැ, කන, නාසය, ශරීරය නේද? හරි. එතකොට 20ට අඩු ඉරට්ට සංඛ්‍යා. කියන්නේ ඉක්මනට. 2 4 6 8 10 12 හරි 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 ඒ ටිකත් හරි. ඊළඟට පහත වෙන් රූප වල දැක්වෙන සංඛ්‍යා කුලක විස්තර කරන්න කියලා දිනන වචනෙන් ලියන්න තියෙන්නේ. කියන්න බලන්න p කියන්නේ මොනවද? හරියටම කියන්න. දෙකේ ගුණාකාර කිව්වොත් අනන්තය දක්වාම තියෙනවා. බෑ ඒක මදි. වැරදි. දෙකම වැරදි. මොකද එහෙම වුණොත් අනන්තය දක්වාම ලියන්න වෙනවා. දැන් කලින් පාඩම් වල කලින් කොටස් දෙකේ ඉඳලා 10ට අන්න හරි. එකේ සිට 10 තෙක් ඇති ඉරට්ටේ සංඛ්‍යා. ඔව් එහෙම නැත්නම් 10ත් එක් කිව්වත් ඇති නේද? නැත්නම් 11ට අඩු 12ට අඩු ඕන විදිහකට ගන්න පුළුවන්. හරි. එහෙනම් මතක තියාගන්න සීමාව දාන්න ඕනේ. Q කියන්නේ මොකද්ද? සීමාවක් ඇතුව කියන්නේ නැත්නම් අනන්තය දක්වාම යවෙනවා. පහට අඩු ඔත්තේ සංඛ්‍යා. එතකොට 7 තියෙන්නේ. අනික ඉරට්ට සංඛ්‍යාවන්නේ 2. 9ට අඩු ඔත්තේ සංඛ්‍යා. නෑනේ පුතේ 2 තියෙනවනේ. එකට වැඩි 8ට අඩු ප්‍රථමක සංඛ්‍යා. අන්න හරි අන්න හරි. එතකොට එකට වැඩි කියන්න ඕනේ 8 දක්වා ප්‍රථමක සංඛ්‍යා නැත්නම් 7 දක්වා නැත්නම් 10ට අඩු නේද? ඔව් ඒ ගැළපෙන එකක් යොදා ගන්න පුළුවන්. ප්‍රථමක සංඛ්‍යා මේ තියෙන්නේ 7 තෙක් ප්‍රථමක සංඛ්‍යා නැත්නම් 7 දක්වා ප්‍රථමක සංඛ්‍යා නැත්නම් 8ට අඩු ප්‍රථමක සංඛ්‍යා ඒක හරි. රයිට්. R හරියටම කියන්න ඕනේ වෙන ඒවා එන්න බෑ එකක්වත්. ඉස්සෙල්ලා R කියන්නේ මොනවද කියන්නකෝ? එකේ සිට 9 දක්වා ඇති 4 ගුණාකාර. නෑ 4 ගුණාකාර නෙමෙයි. අන්න හරි සමචතුරස්‍ර සංඛ්‍යා. කීය දක්වාද පුතේ කීයට අඩුද නැත්තම්? සමචතුරස්‍ර සංඛ්‍යා. හරි එහෙම කිව්වට බෑ. එතකොට ඔන්නම් අපිට කිව්ව හැකි 10ට අඩු සමචතුරස්‍ර සංඛ්‍යා කියලා නේද? 15ට අඩු කිව්වොත් ඔච්චර තමයි එන්නේ. එහෙම නැත්තම් 9 තෙක් සමචතුරස්‍ර සංඛ්‍යා. ඒ වගේ සීමාවක් දාගන්න ඕනි. හරි. හතරවෙනි එක S. S කියන්නේ මොනවද? පහළවට ත්‍රිකෝණ සංඛ්‍යා. ත්‍රිකෝණ සංඛ්‍යා හරියට හරි මොකක්ද අර කිව්වේ 15 තෙක්ද 15ට අඩුද? 15ට අඩු. හරි 15ට අඩු ත්‍රිකෝණ සංඛ්‍යා. ඕන්නම් ඒක 12ට අඩු කිව්වොත් එච්චර තමයි එන්නේ නේද? හරි ඒක ගැලපෙන්න දාගන්න ඕන. හොඳයි බොහොම හොඳයි. රයිට් අපි යනවා 11 වෙනි ගැටලුවට. පහත සඳහන් සංඛ්‍යා කුලක වෙන් රූප ඇසුරෙන් දක්වන්න. එන රවුමක් ඇඳා
බිඳුවේ සිට 15 තෙක් 3 ගුණාකාර. බිඳුවේ සිට කිව්වට බිඳුව 3 ගුණාකාරයක් නෙවෙයිනේ. එහෙනම් මොනවද එන ටික? 3 6 9 12 විතරද? තෙක් කිව්වහම දැන් ඕගොල්ලන්ට 15ක් වෙනවා. දැන් ඕගොල්ලන්ට ඉස්කෝලේ ගියාම කියනවා 7 වසර තෙක් ළමයින්ට බනිස් ගෙඩිය ගානේ දෙනවා කියලා. එතකොට ඔයාලට හම්බුන වෙයිද නැද්ද? 7 වසර තෙක් ළමයින්ට බනිස් ගෙඩිය ගානේ දෙනවා උදේට. මාළු පාන් හරි නැහැ. හොඳට හිතලා කියන්න. තෙක් කිව්වහම නෑ පුතේ. තෙක් කිව්වහම ඔයාලටත් දෙන්න ඕනේ. ඔයාලත් අයිති ඒකට. නේද? එතකොට 15ක් විතර අයිති වෙනවා. 7 වසර තෙක් කිව්වහම 7 වසරත් අයිති ඈ. එහෙම තිබුණොත් එහෙම බය නැතුව ඉල්ලන්න අපිත් ඉන්නවනේ කියලා නේද? ඔන්න මෙතන 15 අයිති නෑ. හේතුව මොකද? 15ට අඩු සංයුත සංඛ්‍යා. කියන්න බලන්න කවුරු හරි. 15ට අඩු සංයුත සංඛ්‍යා ටික. දැන් මතක් වෙන්න බෑ. සංයුත සංඛ්‍යා කියන්නේ මොනවද? 3 5 7 11 13 පච. ඕවා සංයුත නෙමෙයි. සංයුත සංඛ්‍යා දැන් අමතක වෙලා තියෙන්නේ. මේකට තව නමක් තිබුණා. සසාධක සංඛ්‍යා කියලා. සාධක ගොඩක් තියෙන ඒවා. හරි? ඒවට අයිති වෙන්නේ 15 එක්නේ මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න. වෙන් රූප සටහනකනේ දාන්න කියන්නේ. ඒ කියන්නේ සාධක දෙකට වැඩියෙන් තියෙන ඒවා. ඉස්සෙල්ලාම එන්නේ 4. ඊළඟට 6. ඊළඟට කමා දාන්නේ 8. ඊළඟට 9. 10. 12. 17. 15ට අඩු කියලානේ තිබුණේ. එතකොට 15 ගන්න බෑ. මේ හැම එකම සාධක දෙකට වඩා වැඩි. සාධක දෙකක් විතරක් තියෙන මේ වගේ වට කියන්නේ ප්‍රථමක කියලා. 2 3 5 2 3 5 11 13 17 19 මේ වගේ වට කියන්නේ ප්‍රථමක කියලා. බලන්න. එකෙනුයි දෙකෙනුයි විතරයි බෙදෙන්නේ. එකෙනුයි තුනෙනුයි එකෙනුයි පහෙනුයි ඕවෙන් විතරමයි බෙදෙන්නේ. මේක එහෙම නෙමෙයි. 4 ගත්තොත් එකෙන් බෙදෙනවා දෙකෙන් බෙදෙනවා හතරෙනුත් බෙදෙනවා. 6 ගත්තොත් එකෙන් දෙකෙන් තුනෙන් 6 නේ. ඊළඟට තියෙන 8 ගත්තොත් එකෙන් බෙදෙනවා දෙකෙන් බෙදෙනවා හතරෙන් බෙදෙනවා අටෙන් බෙදෙනවා නේ. සාධක දෙකට වඩා තියෙනවා. එහෙනම් මෙන්න මේවා තමයි සසාධක එහෙම නැත්නම් සංයුත සංඛ්‍යා කියලා කියන්නේ. ඔන්න එකත් මතක තියාගන්න අමතක වෙලා තියෙන දරුවෝ. අපි යනවා ඊළඟ කොටසට. දැන් අද තනිකරම මේ ටියුට් එක ඉවර කරන එක කරන්නේ. ඊළඟ පාඩම පටන් ගන්න බැරි වෙනවා. ඊළඟට C කොටස කියනවා බිඳුවේ සිට 30 තෙක් ගන්න 30ක් ගන්න ඕනේ. ගැලපෙනවා නම් විතරයි ගන්න හැබැයි ඈ. ඇති දෙකෙහි සහ තුනේ පොදු ගුණාකාර. දෙකෙහි සහ තුනේ පොදු ගුණාකාර කියන්නේ 6 ගුණාකාර වලට. එහෙනම් බිඳුවේ සිට 30 තෙක් 6 ගුණාකාර ටික කියන්න බලන්න. දෙකෙනුත් බෙදෙන තුනෙනුත් බෙදෙන ඒවා. ඒ කියන්නේ 6න් බෙදෙන ඒවා. 6 12 18 ඔව් 24 හරි 30 ඔව් 6 12 18 24 30 නේද 30ක් ගන්න ඕන මොකද 30 තෙක් කියලා තියෙනවනේ නේද හරි ඊට පස්සේ කියනවා D කුලකයේ අවයව විස්තර කිරීමක් ලෙස දක්වන්න මොනවද මේ තියෙන්නේ හොඳට බලලා කියන්න D කුලකයේ අවයව විස්තර කිරීමක් ලෙස දක්වන්න එකේ සිට 9 දක්වා ඇති ඉලක්කම් හරි තව විදියකින් කියනවනම් කිව්වේ නැතුණාට කවන්නේ කවුරු හරි හිතනවා නම් තව විදියකින් ඒත් කියන්න. 1 සිට 9 තෙක් ඉලක්කම්. නෑ නේද? හරි. එහෙනම් මම කියන්න යන්නෙත් නෑ. තව විදි තියෙනවා කියන්නේ. එම අවයව වලින් ලබාගත හැකි 10ට අඩු සංඛ්‍යා කුලක 3ක් වෙන් රූප වලින් දක්වන්න. මේ අවයව වලින් ලබාගත හැකි 10ට අඩු සංඛ්‍යා කුලක 3ක් වෙන් රූප වලින් දක්වන්න. බලන්න තේරුණාද කියලා තියෙන එක. මෙන්න මේක අස්සේ වෙන් රූප 3ක් කඩා ගන්න කියලා කියන්නේ. මෙන්න මේවා කියලා ಜಾති 3කට කඩා ගන්න කියලා කියන්නේ. එක යෝජනාවක් ගේන්න බලන්න මොනවද?
තුනේ ගුණාකාර හරියට හරි. තුනේ ගුණාකාර කියලා එක කුලකයක් ගත්තා. ඇහුන්නේ නැහැ පුතේ. දෙකේ ගුණාකාර දෙකේ ප්‍රථමක ගුණාකාර. සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා. හරි. තව තුනේ ගුණාකාර දෙකේ ගුණාකාර ඕන ගුණාකාර කියලා වෙනම ටිකක් හැදුවේ හැකි. වර්ග සංඛ්‍යා වර්ග සංඛ්‍යා. හරි. හතරේ ගුණාකාර හතරේ ගුණාකාර. ගුණාකාර ඔක්කොම ගත්ත හැකි වෙන වෙන. හරි. ත්‍රිකෝණ සංඛ්‍යා, ප්‍රථමක සංඛ්‍යා, සංයුත සංඛ්‍යා ඔහොම කීකේ ඕන තරම් වෙන් කරන්න පුළුවන්. එකම කියන්නේ එකම අවයවයේ තව තව ඒවාට ගියාට කමක් නැහැ. එහෙම කියලා නෑනේ මොකුත් නේද? කුලක 10ට අඩු සංඛ්‍යා කුලක 3ක් වෙන් එහෙමනේ දාන්න තියෙන්නේ. එතකොට එහෙම ගැටලුවක් නැහැ. පහත දැක්වෙන රටාවල නිරූපණය කරන සංඛ්‍යා කුලක අයත් දේ ලයිස්තුගත කිරීමෙන් විස්තර කිරීමෙන් දක්වන්න කියනවා. මේ ටික ලයිස්තුගත කරොත් කොහොමද ඔයාලා ලියන්නේ පළවෙනි එක? ලිස්ට් එක ලියන්න ඕන. වචනින් බෑ. එන ඉලක්කම මොනවද තියෙන්නේ පළවෙනි එකේ? මේ කීයද මේ? දෙක දෙක දෙකේ ගුණාකාර 2 4 6 8 10 10 ගුණාකාර මොනවද ඒවා විස්තර කරන්නත් ඕන. දෙකේ ගුණාකාර දෙකේ ගුණාකාර දෙකේ ගුණාකාර. බෑනේ දෙකේ ගුණාකාර තවත් තියෙනවනේ 12 14 120 ඒවත් දෙකේ ගුණාකාර. දෙකේ සිට 11 දෙකේ සිට 10 ගුණාකාර එහෙනම් 10 තෙක් දෙකේ ගුණාකාර. අන්න එහෙම වචනෙන් ලියනකොට හරියටම ලියවෙන්න ඕනේ. වෙනේව තියෙන්න බෑ ඒක ASCII. හරි දෙවෙනි එක. මොනවද මේ? එකේ සිට 9 තෙක් මොනවද? තුනේ ගුණාකාර තුනේ ගුණාකාරද ඔක්කොම හොඳට බලන්න. ඔත්තේ සංඛ්‍යා මොනවද ඔය තියෙන්නේ? ඔත්තේ සංඛ්‍යා නේද? එහෙනම් 9 තෙක් ඔත්තේ සංඛ්‍යා. එහෙම නැත්නම් 10ට අඩු ඔත්තේ සංඛ්‍යා කියලා කියන්න පුළුවන්. රයිට්. ඊළඟ එකට යනවා. මොනවද ඒ තියෙන්නේ? දැන් චුට්ටකට කලින් කතා කළා. හතරේ සිට බිංදුවේ සිට කිව්වොත් හරි. සංයුක්ත සංඛ්‍යා හැබැයි චතුරස්‍ර සංඛ්‍යා කවුරු දක්වා තියෙන සංයුක්ත සංඛ්‍යාද? 12 තෙක් අන්න හරි. අන්න එහෙම සීමාව දාන්න ඕනේ පුතේ. 12 තෙක් සංයුක්ත සංඛ්‍යා. හරි? ඔය සාධක දෙකකට වැඩියෙන් තියෙන ටික තමයි මේ තියෙන්නේ. හොඳට බලුවා. තව මේකට කියන නමක් තියෙනවා ඍජු කෝණාශ්‍ර සංඛ්‍යා කියලාත් කියනවා. හොඳේ ඒකත් මතක තියාගන්න. ඒක විශේෂ නමක්. මේකටම කියනවා ඍජු කෝණාශ්‍ර සංඛ්‍යා කියලාත්. ඒතකොට සමචතුරස්‍රය කියන එක. දැන් මේක සමචතුරස්‍රයක්. මෙහා සමචතුරස්‍රයක්. ඒතකොට සමචතුරස්‍රය කියන එකත් අයිති වෙන්නේ ඍජු කෝණාශ්‍රයටම තමයි. ඉතින් අපි ඒ වැඩි නම් ඕනේ අපි කෙලින්ම කියමු සසාධක සංඛ්‍යා එහෙම නැත්නම් සංයුක්ත සංඛ්‍යා 12 තෙක් නේද? 12 තෙක් කියලා නේද කිව්වේ ඔයගොල්ලෝ? 12 දක්වා සංයුක්ත සංඛ්‍යා. එහෙම නැත්නම් 13ට අඩු සංයුක්ත සංඛ්‍යා. ඒ ඕන විදිහට කිව්වා. හතරවෙනි එක 30ට අඩු සමචතුරස්‍ර සංඛ්‍යා අන්න හරි. 30ට අඩු සමචතුරස්‍ර සංඛ්‍යා. එතකොට 25 දක්වාම තියෙනවනේ. ඔන්න 25 තෙක් කියලා කියන්නත් පුළුවන් නේ පුතේ. 25 තෙක් නැත්නම් 26 දක්වා 28 දක්වා කිව්වත් එන්නේ ওই ටිකමයි. 28 දක්වා සමචතුරස්‍ර සංඛ්‍යා කිව්වහම 28යි තියෙන්නේ නැහැ නේද? එතකොට ඒත් එන්නේ මේ ටිකමයි. එතකොට අපි මේ වචනේදී හරියටම අපේ ඕමනාව ඉෂ්ට වෙනවද කියලා බලන්න ඕනේ. ඒකේ අන්තිම එක. එකේ සිට 15 තෙක් ත්‍රිකෝණ සංඛ්‍යා හරියටම හරි. එකේ සිට 15 තෙක් ත්‍රිකෝණ සංඛ්‍යා.
වෙන මොකුත් එතන කියන්න දෙයක් නැහැ. තව පොඩි කොටසක් තියෙනවා. පොඩි කොටසක් නැහැ. ඒ ටිකට උත්තර ලියන්න තමයි මෙතන තියෙන්නේ. රයිට්. එහෙනම් පුතේ ඔන්න අදට පාඩම ඉවරයි. ඒ කියන්නේ කුලක පාඩම සම්පූර්ණයෙන් ඉවරයි. ඔයගොල්ලන්ට දැන් ටියුට් එක හදලා තියෙන්නේ. හෙට හෝ අද පුළුවන් වුණොත් අදම නිබන්ධනය දානවා. කොයිලේ හරි ඔයාලගේ ගෲප් වලට නිබන්ධනයේයි ඒක මුද්‍රණය කරලා ඒකට පුළුවන් විදිහට උත්තර ලියන්න උත්සාහ කරන්න පුළුවන් ඒවට. ඊළඟට අපි පාඩමත් එක්ක සාකච්ඡා කරනවා. එතකොට දැන් අද ටිකක් අධික වර්ෂාගතියකුත් දැන්ට ඇති වෙමින් තියෙනවා. එතකොට ඔන්න දැන් පළවෙනි පාඩම ඉවරයි. සමමිතිය ද්විපාර්ශ්වික සමමිතිය දෙකට නැමීමක් ගැන අපි සාකච්ඡා කරා. ඊළඟට දෙවෙනි පාඩම කුලක ඉවර කළා. පළවෙනි නිබන්ධනයේ මේ කොටස් දෙකම දාලා තියෙනවා. හරි. එතකොට ඔන්න දැන් තුන්වෙනි නිබන්ධනය නැත්නම් දෙවෙනි නිබන්ධනය නේ. දෙවෙනි එක දැන් ඔබට දාන්න හදන්නේ. පුළුවන් වුණොත් අතරේ දාන්න. හදලා ඉවරයි. තව PDF ෆයිල් එක ගන්න තියෙන්නේ. කැමති අය print කරගන්න පුළුවන්. නැත්නම් ඉතින් ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ ලැප් එකේ තියාගෙන උත්තර ලිව්වත් කමක් නැහැ. හැබැයි කරදරයි එතකොට නේද? රයිට්. එතකොට ඊළඟ දවසේ අපි එනම් පන්තියට ලෑස්ති වෙන්න. අර පන්ති වලට මුදල් ගෙවලා නැති අය හැකි ඉක්මනින් ඒව ගෙවන්න මේ මාසේ ගාස්තුව නේද? අපි කවුරුත් අයින් කරේ නෑ දැනට. හැබැයි ඉතින් ඉදිරියේදී එහෙම කරන්න සිද්ධ වෙනවා. රයිට්. එහෙනම් අපි අදට පන්තියෙන් සමු ගන්නවා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් සුබ රාත්‍රියක් වේවා. ආයිබෝවන් සර්. I want, sir.